ආයිබෝන් ළමයි අද අපි 11 වෙනි ශ්‍රේණියේ හතරවෙනි මාතෘකාව බහුමාධ්‍ය භාවිතය කියන පාඩම ඉගෙන ගන්න හදන්නේ. ඒකේ පළවෙනි කොටස. ඒ කියන්නේ හතරවෙනි මාතෘකාවේ පළවෙනි කොටස ග්‍රාෆික මෘදුකාංග කියන පාඩම තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙත් අපි කොටස් දෙකක් වශයෙන් කතා කරන්නේ න්‍යායාත්මක කොටස සහ ඊළඟට අපි කතා කරන්නේ ප්‍රායෝගික කොටස දෙවෙනි කොටසේ. අපි බලමු ග්‍රාෆිකයක් කියන්නේ මොකද්ද? අංකිත ග්‍රාෆිකයක් කියන්නේ මොකද්ද? එතකොට මේ ග්‍රාෆික වල ලක්ෂණ මොන වගේද කියලා. ග්‍රාෆිකයක් කියන්නේ මොකද්ද කියලා අපි බලමු සලකලා. ග්‍රාෆිකයක් විදිහට අපි හඳුන්වන්නේ ඕනෑම මාධ්‍යයක ඒ කියන්නේ අපි හිතමු කඩදාසියක්, කැන්වස් එකක්, බිත්තියක් මේ වගේ ඕනෑම මාධ්‍යයක අඳින චිත්‍රයක් විදිහට අපිට සරලව දක්වන්න පුළුවන්. එතකොට අපි දකින ඕනෑම චිත්‍රයක් අපිට ග්‍රාෆිකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ග්‍රාෆික ඒ විදිහට නිර්මාණ ශිල්පියෙක් අඳිනවා වගේම ග්‍රාෆිකයක් නිර්මාණය කරන්න පරිගණක තාක්ෂණය භාවිත කළාම අපි කියනවා ඒක අංකිත ග්‍රාෆිකයක් කියලා. එතකොට පරිගණකය ආශ්‍රිතව තියෙන ග්‍රාෆික නිර්මාණ මෘදුකාංගයක් භාවිත කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය ග්‍රාෆිකය නිර්මාණය කරන්න. එතකොට අපි කියනවා ඒක අර මුලින් හඳුන්වනා වගේ අංකිත ග්‍රාෆිකයක් කියලා. එතකොට අපි බලමු අංකිත ග්‍රාෆිකයක තියෙන මූලිකාංග. අපි කියනවා basic elements. එතකොට අංකිත ග්‍රාෆිකයක මූලිකාංග විදිහට කොටස් හතරක් අපිට දකින්න පුළුවන්. අංක 1 පික්සල්, ඊළඟ අපි කියනවා විභේදනය කියලා resolution කියලා, ඊළඟට ප්‍රමාණය size, ඊළඟට වර්ණ colors. එතකොට මේ කොටස් හතර එකතු වෙලා තමයි අපිට අංකිත ග්‍රාෆිකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි එකිනෙක බලමු මොනවාද මේ කොටස් කියලා. එතකොට පික්සල් එකක් කියන්නේ මොකක්ද කියලා අපි සලකලා බලමු. පික්සල් එකක් කියන්නේ ග්‍රාෆිකයක් අපි කුඩා කරලා එහෙම නැත්නම් අපි zoom in කරලා එහෙම කුඩා කරලා බැලුවොත් එහෙම අවසානයේදී අපිට හම් වෙන ඉතා කුඩා සමචතුරස්‍රාකාර කොටසක් අපිට පික්සල් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ පික්සල් දහස් ගණනක් එකතු වෙලා තමයි ග්‍රාෆිකයක් නිර්මාණය වෙන්නේ. ග්‍රාෆිකයක මේ පික්සල් තියෙන්න පුළුවන් පේලි විදිහට. එහෙම නැත්නම් තීරු විදිහට. ඒ වගේම මේ ග්‍රාෆිකයේ තියෙන්න පුළුවන් ඍජු කෝණාශ්‍රාකාර පික්සල් එකතුවක්. මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර පික්සල් එකතුවකට අපි කියනවා පික්සල් ඇරේ එකක් කියලා. මෙන්න මේ පික්සල් ඇරේ එකකටම අපිට කියන්න පුළුවන් පික්සල් අනුරූපිතයක් එහෙම නැත්නම් බිටු අනුරූපිතයක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට බිටු අනුරූපිතයක් අපි හඳුන්වලා බිට් මැප් එකක් විදියට. එතකොට මේ බිට් මැප් එකක එක වර්ණයක් හෝ වර්ණ කිහිපයක් අතර සංකලනයක් තියෙන්න පුළුවන්. පික්සල් එකකට ඇතුළු බිටු ප්‍රමාණය අපි බිට් per පික්සල් විදියට හඳුන්වනවා. එහෙම නැත්නම් අපි කියනවා BPP කියලා. මේ බිට් ප්‍රමාණය ග්‍රාෆිකයේ වර්ණ ප්‍රමාණය නියෝජනය කරනවා. පික්සල් ප්‍රමාණය සහ ඒ පික්සල් ප්‍රමාණය ග්‍රාෆිකයේ තියෙන වර්ණ ප්‍රමාණය නියෝජනය කරනවා. එතකොට පික්සල් ප්‍රමාණය වැඩි වෙන්න ග්‍රාෆිකයේ තියෙන ගුණාත්මක බව ඉහළ අගයක් ගන්නවා. එතකොට පික්සල් එකක තියෙන බිටු ප්‍රමාණය හා වර්ණ අතර සම්බන්ධතාවය මොන වගේද කිව්වොත් එහෙම අපි උදාහරණයක් ගමු. බිට් එකක් නියෝජනය කරන පික්සල් එකක වර්ණ කොච්චරක් පෙන්වන්න පුළුවන්ද කියලා. එතකොට බිට් එකක නම් ඒකේ බිඳුව හෝ එක කියලා අපිට වේරියබල් දෙකක් විචල්‍යයන් දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වර්ණ දෙකක් ඒකේ භාවිතයට ගන්න පුළුවන්. ඒ කියන්නේ පික්සල් එකක අන්තර්ගත වෙන්නේ බිට් එකක් නම් අපිට වර්ණ දෙකක් ඒකේ දකින්න පුළුවන්. අපි තව උදාහරණයක් ගමු. බිටු දෙකක් තියෙන පික්සල් එකක්. බිට් දෙකක් තියෙන පික්සල් එක විචල්‍යයන් තියෙන පුළුවන් 4ක්. එතකොට වර්ණ එහෙනම් විචල්‍යයන් ගන්න සමාන වෙනවා. ඒ කියන්නේ වර්ණ 4ක් අපිට දකින්න පුළුවන් බිට් දෙකක් තියෙන පික්සල් එක. මෙන්න මේ කතාවත් එක්ක අපිට මේක සමීකරණයකට ඇතුළත් කරගන්න පුළුවන්. පික්සල් එකක තියෙන වර්ණ ප්‍රමාණය සමානයි දෙකේ පාදයේ බලයක් විදියට BPP යගේ දක්වන්න පුළුවන්. අපි බලමු මේ සමීකරණය දාලා උදාහරණයක් අරගෙන මොන විදියටද අපිට මේක විසඳ ගන්න පුළුවන් කියලා. එතකොට අපි උදාහරණයක් ගමු. පික්සල් එකක තියෙන බිටු ප්‍රමාණය 5ක් විදියට. එහෙනම් පික්සල් එකක තියෙන බිටු 5ක්. එහෙනම් අපි ඔන්න අපේ සමීකරණයට මේ බිටු 5 කියන සංකල්පය දානවා. මේ උදාහරණය දානවා. එතකොට පික්සල් එකක තියෙන වර්ණ ප්‍රමාණය 2 5 වෙනි බලයක්. 2 5 වෙනි සංගුණික. එතකොට අපි දන්නවා 2 5 වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කියන එක. 2 5 වෙනි බලය කියන්නේ නම් අගේ එනවා 32ක්. ඒ කියන්නේ අපිට
පික්සලයක බිට් 5ක් තියෙනවා නම් අපිට පුළුවන් වර්ණ 32ක් ඒකේ නිරූපණය වෙනවා කියලා කියන්න. මෙන්න මේ විදිහට අපිට පෙළ පොතේ තියෙන උදාහරණය බැලුවොත් එහෙම පික්සලයක අඩංගු බිටු ප්‍රමාණය සහ ඒකේ ශ්‍රිතයක් විදිහට, ඒ කියන්නේ දෙකේ බලයක් විදිහට මොන විදිහටද ඒක දක්වන්නේ? එතකොට වර්ණ කොච්චරක් අපිට පෙන්වන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් BPP අගේ 32ක් වගේ ගත්තොත් එහෙම වර්ණ මිලියන 4කට වඩා පෙන්වන්න පුළුවන්. අපිට නිතර සම්බන්ධ වෙන වර්ණ එකක් තමයි 216 වෙනි බලයක්. එහෙම නැත්නම් BPP අගේ 16 කියන එක. ඒ කියන්නේ එහෙම නැත්නම් 65536ක් විදිහට මේක දක්වන්න පුළුවන්. ඒ අනුව අපි දැන් දන්නවා පික්සලයක අඩංගු බිට් ප්‍රමාණය දෙකේ බලයක් විදිහට ලියපුවාම අපිට ඒ පික්සලයක අඩංගු වර්ණ ප්‍රමාණය කොච්චරද කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි තව බලමු අපිට විභාගයේදී ප්‍රශ්න පත්‍රයේදී හම්බ වෙනවා තව ආකාරයකට මේක විසඳන්න ගැටලු හම්බ වෙනවා, ප්‍රශ්න හම්බ වෙනවා. වර්ණ ප්‍රමාණය දීලා තියෙනකොට පික්සලයට අදාළ බිට් ප්‍රමාණය හොයන්න කියලා. වර්ණ ප්‍රමාණය දීලා තියෙනකොට පික්සලයට අඩංගු බිටු ප්‍රමාණය කොච්චරද කියලා. මේක අපි හදන්නේ වර්ණ ප්‍රමාණය දීලා තියෙනකොට ඒ වර්ණ ප්‍රමාණය දෙකේ කීවෙනි බලයද? එහෙම නැත්නම් කීවෙනි සංගුණකයේද කියලා අපි බලමු. එතකොට ඒ සංගුණකය සමාන වෙනවා පික්සලයට අඩංගු බිට් ප්‍රමාණයට. සංගුණකය අඩංගු වෙනවා එහෙම නැත්නම් බලය අදාළ වෙනවා පික්සලයට අඩංගු බිටු ප්‍රමාණය. අපි උදාහරණයක් බලමු. වර්ණ 32ක් තියෙන පික්සලයක බිටු ප්‍රමාණය හොයන්න කිව්වොත් එimhe අපි දන්නවා 32 කියන්නේ දෙකේ කීවෙනි බලයද කියලා. මොකද අපි 10 පන්තියේදී ඉගෙන ගත්තා දෙකේ පාදයේ සංඛ්‍යා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් දැන් 32 කියන අගේ හැදෙන්නේ දෙකේ 5 වෙනි බලය. ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කියන අගේ. එතකොට දෙකේ 5 වෙනි බලය ගනම් එහෙනම් පික්සලයක අඩංගු බිට් ප්‍රමාණය 5ක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ සංගුණකයේ 5 වෙන නිසා බිට් ප්‍රමාණය 5ක් විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු ග්‍රාෆික විභේදනය කියන්නේ මොකක්ද කියලා. ග්‍රාෆික විභේදනය කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් රෙසලූෂන් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ග්‍රාෆිකයක භෞතික ප්‍රමාණය, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන ඉඩ ප්‍රමාණය මනින ඒකකය අපි පික්සල් විදිහට හඳුන්වනවා. දැන් අපි පික්සල් ගැන ඉගෙන ගත්තා. එතකොට භෞතික ප්‍රමාණයමයි ඒකකය පික්සල් විදිහට හඳුන්වනවා. එතකොට මෙන්න මේ පික්සල් ප්‍රමාණය කොච්චර පික්සල් ප්‍රමාණයක් මේකේ දිග පළල විදිහට තියනවද කියන එක අපි ග්‍රාෆිකයක විභේදනයේ විදිහට හඳුන්වනවා. ඉමේජ් රෙසලූෂන් විදිහට අර්ථ දක්වන්න පුළුවන්. එතකොට අපි ග්‍රාෆිකයක අඩංගු පික්සල් ප්‍රමාණය එහෙම නැත්නම් රෙසලූෂන් එක දක්වන්නේ අර වර්ගාංගයේ දිග සහ පළල පැති වලට කොච්චර පික්සල් ප්‍රමාණයක් තියෙනවද කියලා. එතකොට ඒකේ ගුණිතයක් විදිහට තමයි දක්වන්නේ. මේ අපි දීලා දෙන්නේ මේ වගේ උදාහරණ කිහිපයක්. 250 වැඩි කිරීම 350. ඒ කියන්නේ දිග අතර 250ක් පළල අතර 350ක්. එහෙම නැත්නම් දිග අතර 1366ක් පළල අතර 768ක්. ඒ කියන්නේ වර්ග අංගලක අඩංගු පික්සල් ප්‍රමාණය. මෙන්න මේකට තමයි අපි මේ රෙසලූෂන් එක කියලා කියන්නේ. ඊළඟට අපි බලමු ග්‍රාෆිකයේ ගුණාත්මක භාවයට මේ වර්ගාංගලක් තුල තියෙන පික්සල් ප්‍රමාණය බලපාන. එතකොට මේ වර්ගාංගලක් තුල තියෙන පික්සල් ප්‍රමාණය අපි අගයක් විදියට දක්වනවා PPI විදියට. PPI කියලා කියන්නේ පික්සල් per inch. ඒ කියන්නේ වර්ගාංගලක තියෙන පික්සල් ප්‍රමාණය. එහෙම නැත්නම් මේ ගුණාත්මක බව අගයක් විදියට දක්වනවා අපි DPI විදියට. DPI කියන්නේ වර්ගාංගලක් තුල තියෙන ඩොට්ස් ප්‍රමාණය. මේ දෙකම එක වගේ අගයන් දැක්වීම. එතකොට මේ තියෙන අගයන් දෙක එක්ක PPI හෝ එක්ක DPI එක ඉහළ අගයක් ගන්නකොට අපිට පුළුවන් ග්‍රාෆිකයේ ගුණාත්මක බව ඉහළයි කියලා කියන්නේ. ඒ අගය කුඩා වෙනකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට ග්‍රාෆිකයේ තියෙන ගුණාත්මක බව අඩු වෙනවා කියලා දක්වන්න. අපේ පෙළ පොතේ උදාහරණෙ මේ දීලා තියෙන්නේ ඒක තමයි අපි මේ දක්වලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ. එතකොට මෙතන තියෙනවා DPI අගයයි PPI අගයයි වෙනස් වෙනකොට කොහොමද ග්‍රාෆිකයේ ගුණාත්මක බව වෙනස් වෙන්නේ කියලා උදාහරණ විදිහට පින්තූර දෙකක් දක්වලා තියෙනවා. ඊළඟට අපි බලමු වර්ණ කියන එක. එතකොට මේ වර්ණ අපිට බෙදන්න පුළුවන්. මේ වර්ණ බෙදන්න පුළුවන් කොටස් තුනකට. මොනවද? පාරජම්බුල වර්ණ, අදෝරක්ත වර්ණ සහ පියවි ඇසට හඳුනාගත හැකි වර්ණ. එතකොට මේ වර්ණ අපි පියවි ඇසට හඳුනාගත හැකි වර්ණ කියලා කිව්වත් ග්‍රාෆිකයක් මේ වගේ වර්ණ දහස් ගණනකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ හැම පික්සලයක්ම වර්ණයක් නියෝජනය කරන නිසා අපිට මේ වර්ණ ඇත්තටම පියවියසෙන් පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න හරිය අමාරුයි. ඒ කියන්නේ ඒ තරම් වර්ණ ප්‍රමාණයක් ග්‍රාෆිකයක් තුළ තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වර්ණ මොන විදිහටද ග්‍රාෆිකයක යෙදෙන්නේ කියලා අපි බලමු.
එතකොට මෙන්න මේකට අපි කියනවා ග්‍රාෆිකයක වර්ණ යෙදෙන ග්‍රාෆිකයක් නිර්මාණයේදී වර්ණ භාවිතා කරන උපක්‍රම. එහෙම නැත්නම් වර්ණ ආදේශක. මොන මාධ්‍යය අපි භාවිත කරත් මේකේ භාවිත කරන්න පුළුවන් වර්ණ ආදේශක දෙකක්. එහෙම නැත්නම් අපි කියනවා color models දෙකක් තියෙනවා කියලා. වර්ණ ආදේශක දෙකක් තියෙනවා කියලා. මොකද්ද පළවෙනි එක? RGB ආදේශකය. දෙවෙනි එක අපි කියනවා CMYK ආදේශකය කියලා. එතකොට RGB කියන්නේ red green blue එහෙම නැත්නම් රතු කොළ නිල් කියන වර්ණ ආදේශකය. ඒකේ මූලික වර්ණ රතු කොළ නිල් විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට CMYK කියලා කියන්නේ cyan magenta yellow black කියන එක. ඒ කියන්නේ ලා නිල් දම් කහ කළු කියන වර්ණ මූලික වර්ණ ටික අන්තර්ගත වෙන වර්ණ ආදේශකය. එතකොට මේ දෙක අපි වෙන වෙනම හඳුනාගත්තොත් RGB කියන වර්ණ ආදේශකය අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ ප්‍රදර්ශක තිරවලදී. RGB කියන වර්ණ ආදේශකය අපි හැම වෙලාවෙම භාවිත කරන්නේ ප්‍රදර්ශක තිරවලදී. එතකොට CMYK කියන වර්ණ ආදේශකය අපි හැම විටම භාවිත කරන්නේ මොනාරි අපේ ග්‍රාෆිකයක් මුද්‍රණයක් විදියට ඕනෑම මාධ්‍යයක මුද්‍රණයක් විදියට අපි බාහිරට ගන්නවා නම් අන්න අපි පාවිච්චි කරනවා මොකද්ද CMYK කියන වර්ණ ආදේශකය. ඊළඟට අපි බලමු මේ වර්ණ ප්‍රාථමික වර්ණ, ද්විතීයික වර්ණ, තෘතීයික වර්ණ විදියට අපිට වර්ගය මිශ්‍ර කරන්න පුළුවන්. එතකොට ප්‍රාථමික වර්ණ ටික අපි දැන් හඳුනාගත්තා. ප්‍රාථමික වර්ණ ආදේශක දෙකක්. අපි බලමු මේ ප්‍රාථමික වර්ණ ටික යොදාගෙන ද්විතීයික සහ තෘතීයික වර්ණ ලෙස මිශ්‍රණයන් හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපි ඉගෙන ගත්ත ප්‍රාථමික වර්ණ ආකෘතිය RGB කියලා. මෙන්න මේ RGB කියන්නේ red green blue එහෙම නැත්නම් රතු කොළ නිල් කියන වර්ණ තුනට 0 සිට 255 දක්වා ඉලක්කම් ලබා දෙන්න පුළුවන්, අගයන් ලබා දෙන්න පුළුවන්. එතකොට අන්නේ අගයන් වලට අදාළ වර්ණ මිශ්‍ර වෙලා අපිට තෘතීයික වර්ණයක් හැදෙන්න පුළුවන්. මේකම අපිට පුළුවන් ෂඩ් දශමයේ අගයන් විදියට, හෙක්සාඩෙසිමල් අගයන් විදියට. ඒ විදිහටත් අපිට ලබා දීලා අපිට ද්විතීයික හෝ තෘතීයික වර්ණ නිර්මාණය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට අපි බලමු මේ පාඩමේ මේ ඊළඟ අනුමාත්‍රකාවක් තියෙනවා ග්‍රාෆික සංකෝචන කියලා. මෙන්න මේ ග්‍රාෆික සංකෝචනයක් කියන්නේ මොකක්ද කියලා. ඒතර ග්‍රාෆික සංකෝචන ආකෘති විදියට ක්‍රමවේද විදියට දෙකක් දකින්න පුළුවන්. මොකද්ද? හානි වන සංකෝචන සහ හානි නොවන සංකෝචන විදියට. ඒතර හානි වන සංකෝචනයක් කියලා කියන්නේ අපි යම් නිර්මාණයක් සඳහා ග්‍රාෆිකයක් භාවිත කරොත් ඒ ග්‍රාෆිකයේ නිර්මාණයෙන් පසු අර මුල් නිර්මාණයේ தත්ත්වය අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ ග්‍රාෆිකයේ ධාරිතාවය ඉතා අඩුයි. ධාරිතාවය ඉතා අඩුයි. උදාහරණ විදියට JPEG, TII, BMP මෙන්න මේ වගේ ආකෘති අපිට හානි වන සංකෝචනයට යොදා ගන්න පුළුවන්. ඊළඟට බලමු අපි හානි නොවන සංකෝචනය. හානි නොවන සංකෝචනයේදී දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි අපි යම් නිර්මාණයක් සඳහා ග්‍රාෆිකයක් භාවිත කරොත් ඒ ග්‍රාෆිකයේ නිර්මාණයෙන් පසු අර මුල් ග්‍රාෆිකයේ තත්ත්වයම අපිට දකින්න පුළුවන්. මුල් තත්ත්වයේ ගුණාත්මක බවම අපිට නිර්මාණයෙන් පස්සෙත් දකින්න පුළුවන්. එතකොට ඒ නිසාම මේකේ ධාරිතාවය වැඩි වෙනවා. එතකොට ආකෘතිමය විදිහට අපිට කියන්න පුළුවන් ඔය අපි සාමාන්‍යයෙන් හඳුන්වන GIF කියලා හඳුන්වනවා. ඒ වගේ දේවල් නිර්මාණ, PNG වගේ නිර්මාණ, RAW වගේ නිර්මාණ. ඒ කියන්නේ මේ ආකෘති වලට ග්‍රාෆික ආකෘති වලට තියෙන දේවල් හානි නොවන සංකෝචන ආකෘතියේ තියෙන දේවල් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට බලමු ග්‍රාෆික ප්‍රරූප කියන්නේ මොකක්ද කියලා. මූලික වශයෙන් ග්‍රාෆික ප්‍රරූප දෙකයි. මොනවද ග්‍රාෆික ප්‍රරූප දෙක? රාස්ටර් ග්‍රැෆික් සහ වෙක්ටර් ග්‍රැෆික්. රාස්ටර් ග්‍රැෆික් සහ වෙක්ටර් ග්‍රැෆික්. අපි දැන් බලමු මේ දෙක වෙන්වෙන්ව සංසන්දනය කරලා කොහොමද මේ දෙක අතර සම්බන්ධතාවය සහ වෙනස්කම් මොනවද කියලා. දැන් ග්‍රාෆිකයක් නිර්මාණය කියන සාධකය අපි සැලකිල්ලට ගත්තොත් රාස්ටර් ග්‍රැෆික් එකක අපිට දකින්න හම්බෙන්නේ විවිධ වර්ණයන්ගෙන් තියෙන පික්සල්. විවිධ වර්ණයන්ගෙන් තියෙන පික්සල් ඇරේ. නමුත් වෙක්ටර් ග්‍රැෆික් එකක් පැත්තට අපි ග්‍රාෆික නිර්මාණය කියන පැත්ත ගත්තොත් එයාගේ තියෙන්නේ ඒ නිර්මාණය තුළ තියෙන්නේ ඍජු හා වක්‍ර රේඛා එකතු වෙලා. ඍජු හා වක්‍ර රේඛා එකතු වෙලා. එතකොට අපිට පැහැදිලි මේ දෙන්න අතර ග්‍රාෆික නිර්මාණය පැත්තෙන් පැහැදිලි වෙනස්කමක් තියෙනවා. රාස්ටර් ග්‍රැෆික් එකේ තියෙන්නේ පික්සල්, වෙක්ටර් ග්‍රැෆික් එකේ ඍජු හා වක්‍ර රේඛා. ඊළඟ ගුණ සටහන් ගැන සලකලා බැලුවොත් එහෙම අපිට දකින්න ලැබෙනවා රාස්ටර් ග්‍රැෆික් එකේ කිසිම ගුණ සටහනක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් වෙක්ටර් ග්‍රැෆික් එකක අපි සැලකිල්ලට ගත්තොත් ඒකේ විශාල ගුණ සටහන් ප්‍රමාණයක් තියෙනවා. මොනවාද? නිර්මාණයේ ආරම්භය, ඒකේ අවසානය,
එතකොට මේකේ වක්‍රහා ඍජු රේඛා කොපමණ තියනවද? එතකොට මේකේ වර්ණ මොන වගේ දේ දීලා තියෙන්නේ? මෙන්න මේ වගේ ලක්ෂණ කිහිපයක් අදාළ අර ගුණ සටහන තුල තියෙනවා. ඒ වෙක්ටර් ග්‍රැෆික් එකේ. එතකොට අපි ගුණාත්මක බව කියන ලක්ෂණය මේ රාෂ්ට්‍ර ග්‍රැෆික් සහ වෙක්ටර් ග්‍රැෆික් අතර සංසන්දනය කරොත් රාෂ්ට්‍ර ග්‍රැෆික් එකක පරිමාව වෙනස් වුණාම අර ඒකේ තියෙන ගුණාත්මක බව වෙනස් වෙනවා. පරිමාව වෙනස් වෙනකොට ගුණාත්මක බව වෙනස් වෙනවා. නමුත් වෙක්ටර් ග්‍රැෆික් එකකට යනකොට පරිමාව වෙනස් වුණා කියලා ගුණාත්මක බවට වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේක zoom in කරොත් විශාලනය කරොත් රාෂ්ට්‍ර ග්‍රැෆික් එකේ මේකේ ගුණාත්මක බව වෙනස් වෙනවා. වෙක්ටර් ග්‍රැෆික් එකේ මේ ගුණාත්මක බව වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට නිර්මාණ සඳහා භාවිත කිරීම කියන සාධකයේ සැලකිල්ලට ගත්තොත් රාෂ්ට්‍ර ග්‍රැෆික් එකක් අපි උසස් නිර්මාණ සඳහා නුසුදුසු විදියට තමයි සැලකන්නේ. උසස් නිර්මාණයක් කරන්න භාවිත කරන්නේ බොහෝ විට වෙක්ටර් ග්‍රැෆික්. ඊළඟ නිර්මාණයේ ධාරිතාවය කියන සාධකයේ සලකා බලනකොට රාෂ්ට්‍ර ග්‍රැෆික් එකේ ධාරිතාවය අඩුයි, වෙක්ටර් ග්‍රැෆික් එකේ ධාරිතාවය වැඩි. ඊළඟ නිර්මාණය කරනකොට මේ සඳහා භාවිත කරන මෘදුකාංග ක්‍රියාත්මක වෙනකොට පරිගණකයේ ක්‍රියාකාරී වේගයට මොන වගේ බලපෑමක්ද එල්ල වෙන්නේ කියන සාධකයේ සැලකිල්ලට ගත්තොත් රාෂ්ට්‍ර ග්‍රැෆික් එකේදී මේ මෘදුකාංග ක්‍රියාත්මක වුණා කියලා පරිගණකයේ වේගයට බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. නමුත් වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණ කරන මෘදුකාංග ක්‍රියාත්මක වෙනකොට පරිගණකයේ ක්‍රියාකාරීත්වය නැත්නම් පරිගණකයේ වේගය අඩු වෙනවා. විශේෂයෙන්ම පරිගණකයේ වේගය අඩු වෙනවා. මේ සඳහා භාවිත කරන මේ ආකෘති දෙකම සඳහා ප්‍රරූප දෙකම සඳහා භාවිත කරන මෘදුකාංග වල උදාහරණ කිහිපයක් දැක්වුවා අපිට පුළුවන් රාෂ්ට්‍ර ග්‍රැෆික් සඳහා Adobe Image Ready, Photoshop, Corel Photo Paint, MS Photo Editor අපි ඊළඟට ඉගෙන ගන්න යන GIMP වගේ මෘදුකාංග උදාහරණ විදිහට දක්වනවා. නමුත් වෙක්ටර් ග්‍රැෆික් වලට යනකොට අපිට කියන්න පුළුවන් ඒ සඳහා භාවිත කරන මෘදුකාංග විදිහට Adobe Illustrator, Corel Draw, Adobe Fireworks, Lita Paint වගේ මෘදුකාංග තව මේවට ගොඩාක් උදාහරණ තියෙනවා. දරුවන්ට පුළුවන් අන්තර්ජාලය ආශ්‍රයෙන් තවදුරටත් මේ මෘදුකාංග මොනවද කියන එක සොයා බලන්න. හොඳයි දරුවනේ, අද අපි කතා කරේ 11 වෙනි ශ්‍රේණියේ 4 වෙනි මාතෘකාව. ඒ 4 වෙනි මාතෘකාවේ පළවෙනි කොටස ග්‍රාෆික නිර්මාණය කියන පාඩමේ න්‍යායාත්මක කොටස අපි අද කතා කරා. මේකේ දෙවෙනි කොටසෙන් අපි යලි හමු වෙමු. ඒ දෙවෙනි කොටසදී අපි කතා කරන්නේ ග්‍රාෆික නිර්මාණ මෘදුකාංගවල ප්‍රායෝගික භාවිතය මොකක්ද කියන එක. GIMP කියන මෘදුකාංගය භාවිතයෙන් තමයි අපි මේ පිළිබඳව ඉගෙන ගන්න හදන්නේ. එහෙනම් හැමෝටම ආයුබෝවන්.